සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගෞතම සම්බුදු සසුනේ ධර්ම සේනාධිපතින් වහන්සේ වන පරම පූජනීය වූ ප්‍රඥාවෙන් අග්‍රේසර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට උතුම් සද්ධර්මයේ මතකට දීලා දහම්මග පෙන්වලා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ දසුත්තර විවරණයේ සදහම් සාකච්ඡාව සඳහා ධර්ම දානයේ දායකත්වයේ දරන්නේ පින්වත් ශ්‍රාවක දියණියක් විසින් නම් සඳහන් කරලා නැහැ. අසනීප තත්ත්වයෙන් පසුවන මෑණියන්ට සහ පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරලා පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේ ධර්ම සාකච්ඡාමය වශයෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂ වූ දහම් කරුණු කිහිපයක්. ඉතින් ඒ සඳහා වැඩමවදාළ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලා নমස්කාර පූර්වකව පිළිගන්නවා. නමෝ බුද්දාය ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ අපට කලින් දවසේ සාකච්ඡා කරද්දී පැහැදිලි කරලා දුන්නා අවබෝධයට දුෂ්කර වූ කාරණාවන් ගැන. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනාවේ දසුත්තර සූත්‍රයේදී විස්තර කරනවා අවබෝධයට දුෂ්කර වූ කාරණාව. ඊළඟට අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා පංචාංගික සමාධිය කියන කාරණාව. කරුණු පහකින් යුක්ත සමාධිය. ආර්ය ශ්‍රාවකේ සම්මා සමාධිය වඩද්දී ඒ සම්මා සමාධිය තුළ මෙන්න මේ කාරණා පහ පිළිහිටලා තියෙනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කොට වදාළා. ඉතින් ඒ සමාධිය සම්මා සමාධියට අයත් වන දේ. එය ජීවිතයේ උපදවා ගත යුතු දෙයක්. ආර්ය ශ්‍රාවකයෙකුට උපදවා ගත යුතු දෙයක් විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ. පින්වත් ස්වාමීන් වහන්සේ මෙහි පාලියෙන් අපි අර්ථ විස්තර ඇතුව අපි සාකච්ඡා කරමු. පින්වත් ස්වාමීන් වහන්සේ මේ පංචාංගික සමාධිය මොන විදිහටද අපි හඳුනා ගන්න ඕන කියලා. නමෝ බුද්දාය. තෙරුවන් සරණයි. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපි කතා කරන්න පින්වත්නි මේ උපදවාගත් ඥාන පහක් ඇති සම්මා සමාධිය පිළිබඳවයි. ඉන් දසුත්තර උතුම් දසුත්තර සූත්‍රයේදී පින්වත් ස්වාමීන් වහන්සේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා ඒ මොනාදී ඥාන පහ. එතකොට මේකෙන් අදහස් වෙන්නේ පින්වත්නි සම්මා සමාධිය උපදවාගත් ශ්‍රාවකයාට මෙන්න මේ අවබෝධයන් පහක් තියෙනවා. ඒ සමාධිය තුල ඒ තමයි සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා ඒ සමාධියේ ඇතිවන ඥාන පහ තමයි අයන් සමාධි පච්චුප්පන්න සුකෝචේව ආයතින්ච සුඛ විපාකෝති පච්චන්තං ඒව ඥානං උප්පජ්ජති. ආන බලන්න දැන් මේ සමාධිය උපදවාගත්ත එක සම්මා සමාධියේ තියෙන ශ්‍රාවකයට අවබෝධයක් තියෙනවා කියන ස්වාමීන් වහන්සේ මේ සමාධිය අනේ මේ ජීවිතේ නැත්තම් මේ වර්තමානයේ මේ සමාධිය සැපසේ වාසය කරන්න පුළුවන්. අනේ ඒ වගේම අනාගතෙත් මේ සමාධියෙන් සැප විපාක ලබා දෙනවා කියලා තමාතුළු උපදවාගත්ත වැටහීමක් තියෙනවා කියනවා. ඒ ශ්‍රාවකයට ඊළඟට තියෙනවා කියනවා අයන් සමාධි අරියෝ මේ සමාධිය ආර්යයි කියනවා. ඒ කියන්නේ මේක උතුම් සමාධියක්. ඒ වගේම නිරාමිසෝති මේ සමාධිය නිරාමිසයි කියනවා. පච්චත්තං ඒව ඥානං උප්පජ්ජති. ඒ ශ්‍රාවකයට තමාතුළු උපදවාගත් අවබෝධයක් තියෙනවා කියනවා මේ සම්මා සමාධිය ආර්යයි. ඒ වගේම මේ සමාධිය නිරාමිසයි කියලා වැටහීමක් එයාට තියෙනවා කියනවා. ඊළඟට අයන් සමාධි ආකා පුරිස සේවිතෝති මේ සමාධිය උපදවාගත්තේ මේ සමාධිත සමවදින්නේ
ලාමක නොවන උතුම් පුරුෂයන් කියලා එයාට අවබෝධයක් තියෙනවා කියනවා. දැන් බලන්න මේ සමාධියේ උපදවාගත් ශ්‍රාවකයාට මේ අවබෝධය තියෙනවා. ඒ අවබෝධය තුල ඉඳලා තමයි ඒ ශ්‍රාවකයා මේ විදිහට ප්‍රකාශ කරන්නේ. ඊළඟට අයන් සමාධි සන්තෝ මේ සමාධිය හරි සාන්තයි කියලා යාට වැටහීමක් තියෙනවා කියනවා. පනීතව හරි ප්‍රණීතයි මේ සමාධිය. පටිපස්සද්ද ලද්දෝ මේ කෙලෙස් සංසිඳීමෙන් ලද්ද කියලා යාට වැටහීමක් තියෙනවා කියනවා. ඒකෝති භාවාදිගතෝ සිතේ එකඟ බවින් අද්දුටු දෙයක් නේ කියලා යාට අවබෝධයක් තියෙනවා කියනවා. න සසංකාර නිග්ගහය වාරින්න ගතෝති. මෙයාට තියෙනවා කියන උත්සාහයෙන් කෙලෙස් මැඩ පවත්වා ඇති නොකරන දෙයක්. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ මේ සමාධියට සමවැදුනට පස්සේ ඒ සම්මා සමාධි උපදවන ශ්‍රාවකයට උත්සාහ කර මේ කෙලෙස් ප්‍රහාණය කරගෙන ඉන්න තත්වයක් නෙවෙයි එතන. මොකද හරි ප්‍රණීතයි එතන. මොකද කෙලෙස් සංසිඳන තත්වයක් නේ ඒක. එහෙම දෙයක් කියලා මෙයාට අවබෝධයක් තියෙනවා කියනවා. ඊළඟට සකෝ 50න් ඉමන් සමාධින් සතෝ සමාපජ්ජති. ඒ ආර්ය ශ්‍රාවකයා මේ සමාධියට 100න් යුතුවම සමවදිනවා කියනවා. සතෝ උට්ටා හාමීති. 100න් යුක්ත මේ සමාධිය නැගිටිනවා කියලා පච්චත්තං ඒව ඥානං හෝති. තමා තුළ උපදවාගත්ත ඥානයක් තියෙනවා කියනවා. ආනේ ඥාන පහෙන් යුක්ත අවබෝධ පහෙන් යුක්ත සමාධිය ගැන තමයි පින්වත්නි අපි කතා කරන්නේ. ඒ කියන්නේ මේ සම්මා සමාධිය උපදවාගත්ත ශ්‍රාවකයට මෙන්න මේ කාරණා පහ මෙන්න මේ අවබෝධ පහ තියෙනවා. අපි කතා කරපු අවබෝධ පහ. එහෙනම් මේ ජීවිතේ සැප විපාක ලබා දෙනවා කියලා එයාට අවබෝධයක් තියෙනවා. අනාගතෙත් මේක සැප විපාක ලබා දෙනවා කියලා අවබෝධයක් තියෙනවා. මේ සමාධිය ආර්යයි, නිර්ාමිසයි කියලා වැටහීමක් තියෙනවා. ඒ වගේම මේ සමාධියට සමවදින්නේ ලාමක නොවන උතුම් පුරුෂයන් කියලා එයාට වැටහීමක් තියෙනවා. එයාට වැටහීමක් තියෙනවා මේ සමාධිය සාන්තයි ප්‍රණීත දෙයක්. මේ සමාධිය සිතේ එකඟ බවින් යුක්තයි. මේ සමාධිය සමවැදුනට පස්සේ උත්සාහයෙන් කෙලෙස් මැඩ මැඩ ඉන්න යුතු ස්වභාවයක් නෙවෙයි කියලා වැටහීමක් තියෙනවා. ඊළඟට මෙයාට තියෙනවා මේ සමාධිය මේ 100න් උතුම් සමවදිනවා කියනවා. 100න් උතුම් සමාධියෙන් අවදි වෙනවා නැගිටිනවා කියලා අවබෝධයක් තියෙනවා. ඉතින් අපි කතා කරන්නේ මෙන්න මේ විදිහට ඒ සමාධිය පිළිබඳව. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ සම්මා සමාධිය ගැන ලස්සන විග්‍රහයක් කරන මහා චත්තාරිසික සූත්‍රයේදී ඒක උන්වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට. බුදුරජාණන් දේශනා කරනවා අරියංගෝ භික්ඛවේ සම්මා සමාධින් දේශිස්සාමි. මහණෙනි මම ආර්ය සමාධිය දේශනා කරන්නම් කියනවා. සෝපනිසං සපරික්කාරං හේතු සම්පත් ඇති උපකාර සහිතව ආර්ය සමාධිය මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරනවා. හොඳට අහගන්න කියනවා. කතමෝච භික්ඛවේ ආර්ය සමාධිය සෝපනිසෝ සපරික්කාරෝ මොකද්ද කියනවා මහණෙනි ආර්ය හේතු සම්පත් ඇති උපකාර සහිත සම්මා සමාධිය මොකද්ද කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති යාකෝ භික්ඛවේ ඉමේහි සංගත්තං ගහේහි කියනවා. මෙන්න මේ කාරණාවලින් සමන්විත වෙච්ච ඒ වගේම දේශනා කරනවා චිත්තස්ස ඒකග්ගතා මේ විදිහට මේ අංගයන්ගෙන් සමන්විත වෙච්ච සිතක එකඟ බවක් තියෙනවද? පරික්කතා ඒකරාශී වීමක් තියෙනවා. අයං උච්චති භික්ඛවේ අරියෝ සම්මා සමාධි. ආන්නේ කියන ආර්ය සම්මා සමාධිය. ඒ කියන්නේ මේකට කියනවා සෝපනිසෝ ඉතිපි සපරික්කාරෝ ඉතිපි කියනවා. ඒ කියන්නේ හේතු සම්පත් ඇති ඒ වගේම උපකාර ඇති සම්මා සමාධිය මෙයයි කියනවා. එහෙනම් ස්වාමීන් වහන්සේ එනම් මේ උපකාර ඇති පරිස්කාර සහිත සම්මා සමාධිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සම්මා දිට්ඨියෙන් යුක්ත ඒ වගේම සම්මා සංකල්පයෙන් යුක්ත ඒ වගේම සම්මා කම්මන්තයෙන් යුක්ත සම්මා වාචාවෙන් යුක්ත ඒ වගේම සම්මා ආජීවයෙන් යුක්ත සම්මා වායාමෙන් යුක්ත සම්මා සතියෙන් යුක්ත සමාධියට කියනවා සම්මා සමාධිය. ආන්නේවට කියනවා සෝපනිසෝ සෝපකාරිකෝ. ඒ කියන්නේ උපකාර සහිත හේතු සම්පත් ඇති යම් චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවද? එහෙනම් මේ කලින් කියව අංගයන්ගෙන් යුක්ත හිතේ එකඟ භාවයක් තියෙනවද? ඒ වගේම ඒකරාශී වීමක් තියෙනවද? මේක කියනවා සම්මා සමාධිය. ඒක නිසා වෙනත පිරිහෙන්නේ නැති සමාධිය කියලා මේක දේශනා කරේ. ඉතින් මේකට දේශනා කරන විග්‍රහයක් මේ ලස්සන්ට දේශනා කරන తත්‍රපි ඉතිපි తත්‍ර භික්ඛවේ සම්මා දිට්ඨි
පුබ්බංගමා හෝති. මෙහිදී සම්මා දිට්ඨිය මූලික වෙයි කියනවා. හරි ලස්සනයි ඒක. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන පිළිවෙල. පිළිවෙල. ඒ කියන්නේ වැඩෙන පිළිවෙල මේකට ගත්තොත් සමාධිය වැඩිවීමට මුල් වෙන පිළිවෙල. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ සම්මා සමාධි පරිස්කාරනේ මේවා. එතකොට මේ මුල් වෙන්නේ සම්මා දිට්ඨිය. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ගයේ සම්මා දිට්ඨියනේ ස්වාමීන් වහන්සේ. එතකොට සම්මා දිට්ඨියට පත් වුණා කියලා කියන්නේ යා මාර්ගඵලලාභී ශ්‍රාවකයෙක්නේ. එතකොට බුදුරජාණන් දේශනා කරනවා මේකට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුන මුල් වෙන්නේ සම්මා දිට්ඨියනේ. ඒතර මෙතනදී උනා දේශනා කරනවා සම්මා දිට්ඨිය මුල් වෙනවා කියනවා. කතංච භික්කවේ සම්මා දිට්ඨි පුම්බංගම. මොකටද කියනවා මේ සම්මා දිට්ඨිය මුල් වෙන්නේ? මිච්ඡා දිට්ඨි පජානාති. එහෙනම් මිත්‍යා දෘෂ්ටි වශයෙන්ම හඳුන ගන්නත් සම්මා දිට්ඨින්ති පජානාති. සම්මා දිට්ඨි වශයෙන්ම හඳුන ගන්න තමයි කියනවා සම්මා දිට්ඨිය උපකාර වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් බලන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි අංගය මේ සම්මා දිට්ඨිය. එතකොට මේක මේ සම්මා සමාධි පරිස්කාරයක් නේ මේක. එතකොට මේ විදිහට සම්මා දිට්ඨියෙන් යුක්ත මේකට මුල් වෙන්නේ සම්මා දිට්ඨිය කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරනවා ඊළඟට දේශනා කරනවා මේ ඔන්න ස්වාමීන් වහන්සේ දැන් මේ පරිස්කාරවල සම්මා දිට්ඨිය ගැන අපි කතා කරන්නේ. ඒක දේශනා කරන බුදුරජාණන් වහන්සේ මොකක්ද කියනවා මේ සම්මා දිට්ඨිය. ඔන්න දේශනා කරන බුදුරජාණන් වහන්සේ මොකක්ද මේ සම්මා දිට්ඨිය? අරියා අනාසවා ආර්ය වූ ආශ්‍රව නැති ලෝකුත්තර මග්ගංගා ලෝකුත්තර මාර්ගයෙන් යුතු ආර්ය සම්මා දිට්ඨිය මොකක්ද කියනවා? යාකෝ භික්කවේ අරිය චිත්තස්ස. ඔන්න ආර්ය වූ සිතක් ඇති අනාසව චිත්තස්ස අනාශ්‍රව සිතක් ඇති අරිය මග්ග සමන්ගිනෝ ආර්ය මාර්ගයෙන් සමන්විත වෙච්ච අරිය මග්ගම් භාවයතු ආර්ය මාර්ගයේ වඩන පඤ්ඤා යම් කෙනෙකුගේ ප්‍රඥාවක් තියනවාද? පඤ්ඤා ඉන්ද්‍රියන් ප්‍රඥා ඉන්ද්‍රියක් තියනවාද? පඤ්ඤා බලං ප්‍රඥා බලයක් තියනවාද? ධම්මවිචේ සම්බොජ්ජංගෝ ධම්මවිචේ සම්බොජ්ජංගයක් තියනවාද? සම්මා දිට්ඨි මග්ගංගං සම්මා දිට්ඨි මාර්ගයක් තියනවාද? අයං උච්චිත භික්කවේ සම්මා දිට්ඨි. මේක කියනවා සම්මා දිට්ඨිය. මේ කාරණේ අපි මතක් කරන්න පින්වත්නි. දැන් මේ සම්මා සමාධිය හේතු සහිතව හටගත් එකක් නේ. එහෙනම් මේ සම්මා සමාධිය නිකන් හටගත් එකක් නෙවෙයි. එහෙනම් මේ පරිස්කාර සහිත සම්මා සමාධිය කියන කාරණේ දැනගන්න මොනවාද පරිස්කාර කියනවා අපි ඉගෙන ගන්න එපා. එහෙනම් මේ සම්මා සමාධියේ හේතු සම්පත් ඇති පරිස්කාර ඇති ඒකෙන් පළවෙනි එක තමයි ස්වාමීන් වහන්සේ සම්මා දිට්ඨිය. එතකොට මේ සම්මා දිට්ඨිය පදනම් වෙච්ච පරිස්කාර සහිත සමාධියක් තමයි මේ සම්මා සමාධිය කියලා කියන්නේ. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ මොකද්ද මේ සම්මා දිට්ඨිය කියලා මේ විදිහට විස්තර කරා. ඉතින් ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා මෙහිකි මුල් වෙන්නේ සම්මා දිට්ඨිය කියනවා. ඒකට හේතුව සම්මා දිට්ඨියෙන් කියනවා. සම්මා දිට්ඨිය වශයෙන්මයි මිත්‍යා දෘෂ්ටි වශයෙන් හඳුනාගන්නේ මෙන්න මේ සම්මා දිට්ඨියෙන් කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරන ස්වාමීන් වහන්සේ හරි ලස්සන විග්‍රහයක් මේකේ බලන්න. මේක දේශනා කරනවා මේ ඊළඟට ඔන්න සම්මා සංකල්පය ගැන විස්තර කරනවා. සම්මා සංකල්පය කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් දේශනා කරනවා. මොකද්ද මේ ලෝකෝත්තර සම්මා සංකල්පය කියලා කියන්නේ? දේශනා කරනවා යෝකෝ භික්කවේ අරේ චිත්තස්ස. ඔන්න යම් කෙනෙක් කියනවා ආර්ය සිතින් යුක්ත අනාසව චිත්තස්ස. අනාසව සිතින් යුක්තව අරිය මග්ග සමන්ගිනෝ ආර්ය මාර්ගයෙන් යුක්ත අරිය මග්ගම් භාවයතු ආර්ය මාර්ගයේ වඩන කෙනෙක්ගේ තක්කෝ යම් නුවණින් විමසීමක් තියෙනවද? ඒ වගේම විතර්කයක් කරනවද? සංකප්පෝ යම් සංකල්පයක් කරනවද? අප්පනා සිත අරමුණකට නගා ගැනීමක් සිටිනවද? ව්‍යප්පනා සිත විදර්ශනා අරමුණේ පිහිටුවා ගැනීමක් සිටිනවද? චේතසෝ අබිනිරෝපනා ඒ කියන්නේ සිත විදර්ශනා අරමුණට නැංවීමක් තියෙනවද? වචී සංකාරෝ ඒ වගේ මේ සඳහා කරන යම් විතර්ක ਵਿਚාරයක් තියෙන අයං උච්චිත භික්කවේ සම්මා සංකප්ප. මේ කියන සම්මා සංකල්පය. එතකොට සම්මා සංකල්පය කියලා කියන අදහස් කරන්නේ එතකොට මේ හිත විදර්ශනා අරමුණට ගැනීමට ඒ වගේම සිත අරමුණක නගා ගැනීමට ඒ සඳහා කරන විතක්ක ਵਿਚාරයක් තියෙනවද? ආනේකට කියනවා මේ ආර්ය වූ සම්මා සංකල්පය කියලා. එතකොට මේ පින්වත්නි මේ කතා කරන්නේ සම්මා සමාධියට එන්න මේ සම්මා සමාධි පරිස්කාර සහිත කියලා අපි දැන් ඉස්සර විස්තරයක් කරානේ.
එතකොට මේ නිකාම් හටගත් සම්මා සමාධිය නෙවෙයි හේතු සම්පත් ඇතිව හටගත් සම්මා සමාධිය තමයි විස්තර කරන්නේ. එහෙනම් සම්මා දිට්ඨියෙන් යුක්ත අපි ඉස්සෙල්ලා කිව්වා වගේ සම්මා සංකල්පයෙන් යුක්ත සම්මා වාචාවෙන් යුක්ත සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන හේතු උපකාර සහිතව පරිස්කාර සහිතව ඇතිවෙච්ච සම්මා සමාධිය ගැන තමයි අපි විස්තර කරන්නේ. එතකොට මේ සම්මා සමාධිය කියලා අදහස් කරන්න පින්වත්නි ධාන 4. එතකොට මේ ධාන 4 තමයි සම්මා සමාධිය බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. එතකොට ඒ සමාපatti නැත්නම් ඒ සම්මා සමාධිය උපදවා ගන්න මෙන්න මේ පරිස්කාර උපකාර වෙනවා. ඒ කියන්නේ මේ හේතු සම්පත් ඇති සම්මා සමාධිය ගැන කතා කරද්දී දැන් අපි සම්මා දිට්ඨිය විස්තර කරා. ඊළඟ සම්මා සංකල්පේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරන ස්වාමීන් වහන්සේ ලස්සන විග්‍රහයක් මේක විස්තර කරනවා. ඔන්න මිච්ඡා සංකප්පස්ස පහානං වායමති. මේ මිත්‍යා සංකල්ප දුරු කරන්න වෑයමක් ගන්නවද? සම්මා සංකප්පස්ස උපසම්පදා ස්වාස හෝති සම්මා වායාමෝ. නැත්තම් මේ සම්මා සංකල්පය උපදවා ගන්න යම් උත්සාහයක් කරනවද? මේක කියනවා සම්මා වායාමේ. මේක මේ විස්තර කරන ඔන්න ඊට පස්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ සෝ සතෝ මිච්ඡා සංකප්පං පජහති. සීයෙන් යුතු මිත්‍යා සංකල්පය දුරු කරනවා කියනවා. සතෝ සම්මා සංකප්පං උපසම්පජ්ජති. සීයෙන් යුතු සම්මා සංකල්පය උපදවා ගන්නවා කියනවා. සාහස්තෝති සම්මා සති. ඒක සම්මා සතියයි කියනවා. දේශනා කරනවා ඉතිමේ තයෝ සම්මා සංකප්පං අනුපරිදාවಂತಿ අනුපරිවත්තಂತಿ සෙය්‍යති දං සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති. මෙන්න මේ ධර්මයන් තුන එකට ක්‍රියාත්මක වෙනවා කියනවා. ඒ වගේම වේගෙන් එකට ක්‍රියාත්මක වෙනවා කියන මොනවාද? මේ සම්මා දිට්ඨියයි සම්මා වායාමයයි සම්මා සතියයි. එහෙනම් ඒකට හේතු ස්වාමීන් වහන්සේ දැන් බලන්න එක උදාහරණයක් ගැන සම්මා සංකල්පයේ ගත්තොත් මේ සම්මා සංකල්පේ හැටියට මිච්ඡා සංකල්පේ හැටියට අවබෝධ කරගන්න සම්මා දිට්ඨියන්නේ. එතකොට මේ මිච්ඡා සංකල්පයේ වීරියෙන් යුතු මිච්ඡා සංකල්පයේ ප්‍රහාණය කරන්න සම්මා සංකල්පයේ උපදවා ගන්නෙත් එතකොට යම් වායාමයකින්. එතකොට වීරියකින්. ඒක තමයි සම්මා වායාමය වෙන්නේ. ඊළඟට මේක 100න් යුතු සම්මා සංකල්පයේ දුරු කරන්නේ. ඒ වගේම 100න් යුතු මිත්‍යා සංකල්පය උපදවා ගන්න උපකාර වෙන්නේ සම්මා සතිය. එතකොට මේ ධර්මයන් තුන එකට කියනවා ක්‍රියාත්මක වෙන්නේ. ඒ තමයි සම්මා දිට්ඨිය, සම්මා දිට්ඨියයි, සම්මා වායාමයේ සම්මා සතිය කියන අංග තුන එකට ක්‍රියාත්මක වෙනවා කියනවා. ඒත් හැම අංගයකටම ගත්තොත් ස්වාමීන් වහන්සේ මෙන්න මේ අංග තුන තමයි උපකාර වෙන්නේ. අංග තුන උපකාර වෙන්නේ. ඉතින් මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ මේ අංග එකින් එක විස්තර කරනවා මේ සම්මා සමාධි පරිස්කාර හැටියට. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මේ තමයි සම්මා සංකල්පය ගැන. ඊළඟට මේ සම්මා සමාධි පරිස්කාර සම්මා සමාධි හේතු සම්පත් වෙන ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය ලෝකෝත්තර සම්මා වාචා. මොකක්ද මේ සම්මා වාචා? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාකෝ භික්කවේ අරිය චිත්තස්ස ආර්ය සිතින් යුක්තව අනාසව චිත්තස්ස අනාසව සිතින් යුක්තව අරිය මග්ග සමන්ගිනෝ ආර්ය මාර්ගයෙන් සමන්විත වෙච්ච අරිය මග්ගම් භාවයතු ආර්ය මාර්ගයේ වඩන කෙනෙකුගේ චතුසු වචී දුච්චරිතේ ආරති. යම් මේ ආකාර තුනක් වූ වචී දුස්චරිතේ තියෙනවද? ඒ වචී දුස්චරිතේට නොඇලීද? විරති යම් දුරු කිරීමක් ඇද්ද? පටිවිරති වේරමණී යම් වැලකී සිටීමක් ඇද්ද? අයම් භික්කවේ සම්මා වාචා. මේක කියනවා සම්මා වාචා. ඒ කියන්නේ ත්‍රිවිධ මේ වචී දුස්චරිතේම තියෙනවානේ. නෑ හතර ආකාර වචී දුස්චරිතයක් තියෙනවා. හතර ආකාර වචී දුස්චරිතේ සම්පූර්ණයෙන් බැහැර කිරීමක් ඇද්ද? නොවැළීමක් ඇද්ද? එයින් වැලකී සිටීමක් ඇද්ද? ආන්න ඒකට කියන ස්වාමීන් වහන්සේ සම්මා වාචා කියලා. සම්මා වාචා කියන්නේ අපේ වචනෙන් සිද්ධ වෙනවානේ බොරු කීම, ඊළඟ කේලාම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම. මෙන්න මේ ආකාර හතරේම වචී දුස්චරිතේ මුලින්ම දුරු කිරීමක් ඇද්ද? නොවැළීමක් ඇද්ද? මේකෙන් වැළකී සිටීමක් ඇද්ද? මෙන්න මේකට කියන ස්වාමීන් වහන්සේ ලෝකෝත්තරෝ සම්මා වාචා කියලා කියන්නේ. එහෙනම් මේක ස්වාමීන් වහන්සේ මේ සම්මා සමාධියට උපකාර වන පරිස්කාර ධර්මයක්. පරිස්කාර සම්මා සමාධි පරිස්කාර අංගය. හේතු සම්පත් ඇති එකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
මොකක්ද කියනවා සම්මා කම්මන්තේ කියන්නේ. ඊළඟට බුදුරජාණන් දේශනා කරන සම්මා කම්මන්තේ කියලා මේකේ දේශනා කරන්නේ ඔන්න ආර්ය මාර්ගයේ වඩන ඒ වගේම ආර්ය සිතක් ඇති ඒ වගේම අනාශ්‍රෝ සිතක් පවත්වන කෙනෙකුගේ කෙනෙක් ආර්ය මාර්ගයේ වඩන කෙනෙක් තීහි දුච්චරිතෙහි ආරති මේ ආකාර තුනෙන් දුෂ්චරිතයේ ආරති සම්පූර්ණයෙන්ම දුෂ්චරිතයෙන් වැළකී සිටීමක් ඇද්ද විරති නොවැළීමක් ඇද්ද පටිවිරති ඒකින් සම්පූර්ණයෙන් වැළකී සිටීමක් ඇද්ද නොවැළී සිටීමක් ඇද්ද අත්හැරීමක් ඇද්ද ආන්නයකට කියනවා සම්මා කම්මන්ත. ඒ කියන්නේ පින්වත්නි අපේ කයින් සිද්ධ වෙන තුන් ආකාරෝ දුෂ්චරිතය ඒ තමයි ප්‍රාණඝාතය කරනවා ඊළඟට එයා සොරකම් කරනවා ඒ වගේම එයා ප්‍රාණඝාතය කරනවා සොරකම් කරනවා එන බුදුරජාණන් දේශනා කරනවා ඊළඟට එයා වැරදි කාමසේවනය දෙනවා. මෙන්න මේ ආකාර තුනෙන් වූ කායික දුෂ්චරිතයේ නොයැලීමක් ඇද්ද වැළකීමක් ඇද්ද දුරු කිරීමක් ඇද්ද මෙන්න මේකට කියනවා මේ ආර්ය වූ සම්මා කම්මන්තේ. ඒතර මේකත් පින්වත්නි මේ සම්මා සමාධියේ පරිස්කාරය. සම්මා සමාධියේ හේතු සම්පත් ඇති පිරිකර සම්පත් ඇති පරිස්කාරයක් හැටියට භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විස්තරය දේශනා කරනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා ආජීවය. සම්මා ආජීවය දේශනා කරන භාග්‍යතුන් වහන්සේ මොකද්ද? කතමාච වික්කවේ සම්මා ආජීව. මොකද්ද මේ සම්මා ආජීවය කියන්නේ? දේශනා කරන භාග්‍යතුන් වහන්සේ අරියෝ අනාසෝ ආර්යෝ සිතක් ඇති අනාසෝ සිතක් පවත්වන ලෝකෝත්තර මග්ගංගෝ ලෝකෝත්තර මාර්ගාංගයක් ඇති යාකෝ භික්කවේ අරිය චිත්තස අරිය අනාසෝ චිත්තස් අරිය මග්ග සමග්ගිනෝ අරිය මග්ගම් භාවයතු මේ ආරි මාර්ගයේ වඩන කෙනෙක් මිච්ඡා ආජීවා ආරති මේ මිත්‍යා ආදීවේ නොඇලී වාසය කරයිද විරති ඒ වගේම දුරු කිරීමක් කරයිද පටිවිරි සම්පූර්ණයෙන්ම දුරු කිරීමක් කරයිද වේරමණී වැළකී සිටීමක් කරයිද අයම් භික්කවේ සම්මා ආජීව. මෙන්න මේකට කියනවා සම්මා ආජීවය. මේකත් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ මහණෙනි මේකත් එතකොට මෙන්න මේ සම්මා සමාධියේ පරිස්කාරයක්. සම්මා සමාධියේ පරිස්කාරයක්. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේක දේශනා කරනවා ඊළඟට තත්‍ර භික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. මෙහිදී මහණෙනි සම්මා දිට්ඨිය මූලික වෙයි කියනවා. කතංච භික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමා සම්මා දිට්ඨිය මූලික වෙන්නේ මොකටද කියනවා සම්මා දිට්ඨිය හැටියට මිත්‍යා දෘෂ්ටියට අවබෝධ කරගන්නේ මෙන්න මේ සම්මා දිට්ඨියෙන් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේක දේශනා කරනවා දැන් ඒක සම්මා වායාමය කියලා කියන්නේ පින්වත්නි අකුසල් සතර සම්‍යක් ප්‍රදාන වීරිය. හතර සම්‍යක් ප්‍රදාන වීරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නූපන් අකුසල් නූපදවා ගන්නත් කරන වීරිය, උපන් අකුසල් ප්‍රහාණය කරන්නත් කරන වීරිය, ඊළඟට නූපන් කුසල් උපදවා ගන්නත් කරන වීරිය, ඊළඟට උපන් කුසල් වැඩි දියුණු කරගන්න කරන වීරිය. සම්මා සතියට භාගතුන දේශනා කරනවා මේකේ සතර සතිපට්ඨානය. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන ස්වාමීන් වහන්සේ తත්‍ර භික්කවේ මේක දේශනා කරනවා භාගතුන සම්මා දිට්ඨිකස්ස මේ සම්මා දිට්ඨිය පිහිටා ඇති කෙනාට කියනවා සම්මා දිට්ඨිකස්ස භික්කවේ සම්මා සංකප්පෝ පහෝති. සම්මා සංකල්පයේ උපදින්නේ සම්මා දිට්ඨිය පිහිටි කෙනාට කියනවා. ඊළඟට භාගතුන් දේශනා කරනවා සම්මා සංකප්පස්ස සම්මා වාචා පහෝති. සම්මා වාචාවල පිහිටා ඉන්න කෙනාට කියනවා දේශනා කරන බුදුරජාණන් වහන්සේ සම්මා සංකල්පී පිහිටලා ඉන්න කෙනාට කියනවා සම්මා වාචා උපදින්නේ. සම්මා වාචාස්ස සම්මා කම්මන්තෝ පහෝති. සම්මා වාචාවල පිහිටලා ඉන්න කෙනාට කියනවා සම්මා කම්මන්තේ උපදින්නේ. ඊළඟට භාගතුන් දේශනා කරනවා සම්මා කම්මන්තස්ස සම්මා ආජීවෝ පහෝති. සම්මා කම්මන්තේ තුල මනාකොට පිහිටලා ඉන්න කෙනාට කියනවා සම්මා ආජීවී උපදින්නේ. සම්මා ආජීවස්ස සම්මා වායාමෝ පහෝති. සම්මා ආජීවයේ මනාවකොට පිහිටලා ඉන්න කෙනාට කියනවා සම්මා වායාමයේ උපදින්නේ. සම්මා වායාමස සම්මා සති පහෝති. සම්මා වායාමයේ මනාවකොට පිහිටලා ඉන්න කෙනාට කියනවා සම්මා සතිය උපදින්නේ. සම්මා සතිස්ස සම්මා සමාධි පහෝති.
සම්මා සතිය මනාකොට පිහිටලා ඉන්න කෙනාට කියනවා සම්මා සමාධිය උපදින්නේ. සම්මා සමාධිත සම්මා ඥානං පහෝති. සම්මා සමාධිය මනාකොට පිහිටලා ඉන්න කෙනාට කියනවා ස්වාමීන් වහන්සේ සම්මා ඥාන උපදින්නේ. සම්මා ඥානස සම්මා විමුක්ති පහෝති. සම්මා ඥාන තුළ මනාකොට පිහිටලා ඉන්න කෙනාට කියනවා සම්මා විමුක්තිය හටගන්නේ. ඉතිකෝ භික්කවේ අට්ටංග සමන්නාගතෝ සේකෝ. මේ අංග 8කින් සමන්විත කෙනාට කියනවා සේක කියලා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හික්මෙන කෙනාට තමයි අපි සේක කියලා හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව. ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ දසංග සමන්නාගතෝ අරහතා හෝති. අංග 10න් සමන්විත උතුමට කියනවා. එතකොට රහතන් වහන්සේ කියන්නේ සම්මා ඥාන සම්මා විමුක්ත කියන අංග දෙක එකතු වුණාට පස්සේ ඒ උත්තරමයට කියනවා රහතන් වහන්සේ කියලා. එහෙනම් පින්වත්නි අපි මේකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා සමාධියට මේක දේශනා කරන්නේ පළවෙනි ධානය. ඊළඟට දෙවෙනි ධානය. ඊළඟට තුන්වෙනි ධානය. ඊළඟට හතරවෙනි ධානය. මෙන්න මේ වූ උතුම් සම්මා සමාධියේ පරිස්කාර සහිත කියලා භාගතුනා දේශනා කරේ සම්මා දිට්ඨියෙන් යුක්ත, සම්මා සංකල්පයෙන් යුක්ත, ඒ වගේම සම්මා කම්මන්තයෙන් යුක්ත, සම්මා වාචාවෙන් යුක්ත, සම්මා ආජීවයෙන් යුක්ත, සම්මා වායාමයෙන් යුක්ත, සම්මා සතියෙන් යුක්ත උතුම් වූ සම්මා සමාධියට ඒ අංගයේ 7න් යුක්ත යම් චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවද? යම් සිතක ඒකරාශී වීමක් තියෙනවද? අයං උච්චති භික්ඛවේ සම්මා සමාධිය. මෙන්න මේකට කියනවා බුදුරජාණන් වහන්සේ සම්මා සමාධිය හැටියට භාග්‍යතුන් වහන්සේ මේ විස්තරය අනුව මේ මහා චත්තාරික සූත්‍රයේදී ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. ඒ කියන්නේ හේතු සම්පත් ඇති, පිරිකර සහිත සම්මා සමාධිය කියන අදහස් කරන්නේ ඒක. විපින්න ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කරලා දුන්නේ ආර්ය වූ සම්මා සමාධිය ගැන භාග්‍යතුන් වහන්සේ වදාළ මහා චත්තාරිසක සූත්‍රය ඇතුළත් දහම් පරයයන් විස්තර කොට වදාළේ මේ පංචාංගික සමාධිය අවබෝධ ඥානයක් තුළින් ලබන සම්මා සමාධිය ගැන. ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කාරණාවේදී දේශනා කොට වදාලා උපදවාගත යුතු උපදවා ගන්න අවශ්‍ය වෙන කාරණා 5ක් තියෙනවා ජීවිතේ ආර්ය ශ්‍රාවකයෙකු. ඉතින් ඒ ගැන මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ඥාන 5ක් ඇති සම්මා සමාධිය. ඥාන 5කින් යුතු සම්මා සමාධිය. මේ සම්මා සමාධිය වර්තමානයේද සැපවත් වෙයි, මතුවට සැප විපාක ඇත්තේ කියලා තමා තුළම ඥානයක් ඇති වෙනවා. සම්මා සමාධිය ලැබුණ ශ්‍රාවකයෙකු තුළ මේ අවබෝධ ඥානය ඇති වෙනවා. මේ සමාධිය ආර්ය නිරාමිසයි. තමා තුළම ඥානය උපදී. ආර්ය කියන්නේ කෙලෙස් රහිත, තණ්හාව ඡය වීම පිණිස පවතින. ඒ ආර්ය භාවයට පමුණුවන ආර්ය වූ සම්මා සමාධියක් ඇද්ද? අන්න ඒ ගැන පහදිනවා කියනවා. ඒක තමන් තුළ තියෙන අවබෝධ ඥානය. මේ සමාධිය ලාමක නොවන පුරුෂයන් සේවනය කරන දෙයකි. තමා තුළම ඥානය උපදී. ලාමක පුරුෂයන් මේ සම්මා සමාධිය සේවනය කරන්නේ දැන් පින්න ස්වාමීන් වහන්සේ පැහැදිලි කර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන පිළිවෙල. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන අංගයේ විදිහට තමයි සම්මා සමාධිය තියෙන්නේ. ඒකට සම්මා ඥාන, සම්මා විමුක්ති කියන අංග 10ම පරිපූර්ණ වෙද්දී අරහත්ත්වයටපත් වූ ශ්‍රාවකයන් වහන්සේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ඊළඟ කාරණාව විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ සමාධිය සාන්තයි, ප්‍රණීතයි, කෙලෙස් සංසිඳීමෙන් ලද දෙයක්. සිතේ එකඟ බවින් අද්දුටු දෙයක්. උත්සාහයෙන් කෙලෙස් මැඩපවත්වා ඇති නොකරගත් දෙයකි. තමා තුළම ඥානය උපදී. ඒ කියන්නේ කෙලෙස් උත්සාහයෙන් මැඩපවත්වන්න වෙන දෙයක් නෙමේ. අවබෝධ ඥානය තුළින්ම කෙලෙස් සංසිඳීමෙන් සිතේ එකඟ බවින් ලබන සම්මා සමාධිය. ඒ මම් වනාහි මේ සමාධියට සිහිය ඇතිව සංවදිමි. සිහියෙන් නැගිටිමි. තමා තුළම ඥානය උපදී. මේ උපදවාගත යුතු ධර්ම 5යි. ඒ සමාධියට සිහිය ඇතිවම සංවදිනවා. සිහියෙන් මේ සමාධිය නැගී සිටිනවා. ඉතින් ඒ සමාධියට මනාව සංවදිනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයන් මනාව සම්මා දිට්ඨිය, වීරියත්, සිහියත් මුල් කරගෙන ප්‍රගුණ කළ ශ්‍රාවකයා තුළ. ඉතින් ඊළඟට පින්නතුනේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේ හෝ යම් ශ්‍රාවකයන් වහන්සේ නමක්, යම් කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ඇසුරු කරනවා නම්, ඇසුරට සොයාගෙන යනවා නම් ඒ ඇසුරු කළ යුත්තේ කුමක් පිණිසද? දස කතාවෙන් අනුග්‍රහ ලැබීම පිණිසයි. ඉතින් නිවන් මගට අනුග්‍රහ ලැබෙන ධර්ම කතාවෙන් අනුග්‍රහ ලැබීම පිණිසයි
යම් ශ්‍රාවකයෙකු තථාගතයන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් කරා එළඹිය යුත්තේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කළ යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ කරුණු 5ක් වදාලා කතමේ පංච ධම්මා අභිඤ්ඤේය. විශිෂ්ට ඥාණයෙන් දැක්ක යුතු ධර්ම 5ක් තියෙනවා. විමුක්තිය ලබා දෙන තැන් 5ක් තියෙනවා. පංච විමුක්තායතනානි. අන්නේ විමුක්තිය ලබා දෙන විමුක්තියට පත් කරන කාරණා 5 ගැන තමයි ඉදිරියට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහිදී අපි පින්වත් ස්වාමීන් වහන්සේගෙන් මුලින්ම සඳහන් වන කාරණාව වන ඒ භික්ෂුවකට ශාස්ත්‍රූන් වහන්සේ හෝ ගරුතන්හලා සැලකෙන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරද්දී ධර්ම ශ්‍රවණය කරන්න ලැබීම කියන කාරණාව. ධර්ම ශ්‍රවණය ලැබීම කියන කාරණාව පළමුවෙනි විමුක්තායතනයේ තථාගතයන් වහන්සේ හෝ ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම කෙනෙක්ගේ ජීවිතේ විමුක්තියට පත් කරන අංගය. අන්න ඒ කාරණාව ගැන පින්වත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දෙන්න. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින ගෞරවනීය අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. විමුක්ත ආයතන ගැන තමයි අපිට මේ වෙලාවේ සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒතර විමුක්ත ආයතන කියන වචනේ මුලින්ම තේරුම් ගන්න ඕන. ඒ තමයි විමුක්ත ආයතන කියන වචනේ තේරුම තමයි විමුක්ත කියලා කියන්නේ නිදහස් වුණා කියන එක නෙමෙයි. ඒතර දුකින් නිදහස් වීමට ඇති තැන් ගැන වදාළ දේ ස්වභාවය තමයි දේශම තමයි මේ විමුක්ත ආයතනයේ උලදී විස්තර වෙන්නේ. ඒතර විමුක්ත ආයතන කියලා වෙනම විමුක්ත ආයතන සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. එතනදී මේ විමුක්ත ආයතන ගැන අපේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට විග්‍රහ කරනවා. ඒ තමයි මහණෙනි යම් තැනක කෙලෙස් තවන වීරිය ඇති දහමට දීපුදා ධර්මයේ හැසිරෙන අප්‍රමාදීව භික්ෂුව නිදහස් නොවුණු සිතින් නිදහස් වෙයිද? අප්‍රමාදීව වාසය කරන භික්ෂුව නිදහස් නොවුණු සිත නිදහස් වෙයිද? ක්ෂය වූ ආශ්‍රවයෝ ක්ෂය වෙද්ද? කාමාසව භවසව අවිද්‍යාවච දිට්ඨාසව ඒක ආශ්‍රවයෝ ක්ෂය වෙද්ද? නොපැමිණි අනුත්තර යෝගක්ඛේම නම් වූ අරහත්වයට පැමිණෙයිද? ඒ කියන්නේ නිවන සාක්ෂාත් වෙයිද? අරහත්වයට පැමිණෙයිද? එසේ දුකින් නිදහස් වීමට ඇති මේ තැන් පසකි. එතකොට විමුක්තායතන 5ක් තියෙනවා. පසකි. ඒ කවර පසක් දෙයක් ඔන්න පළවෙනි කරුණ තමයි අපිට දැන් අද මුලින්ම කතා කරන්න තියෙන්නේ. ඒ තමයි බුදුරජාණන් දේශනා කරන මහණෙනි මෙහිලා භික්ෂුවක්කට ශාස්ත්‍රුන් වහන්සේ හෝ ඒ කියන්නේ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ හෝ ශාස්ත්‍රුන් වහන්සේ හෝ වෙනත් ගුරු තන්හිලා සැලකෙන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ධර්මයේ දේශනා කරති. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ හරි ඒ මහරහත් උතුමන් වහන්සේ නමක් හරි ශ්‍රාවකයන් වහන්සේ නමක් හරි ධර්මයේ දේශනා කරති. මහණෙනි ඒ භික්ෂුවට ශාස්ත්‍රුන් වහන්සේ වෙනත් ගුරුතන්හිලා සැලකෙන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ යම් ආයුරකින් ධර්මයේ දේශනා කරද්ද දැන් උන ධර්මයේ දේශනා කරනවා. දේශනා කරද්ද ඒ අයරින් ඒ භික්ෂුව එසමෙහි ධර්මයේ අරුත් මැනවින් දන්නේ වෙයි. අනේ ඒ දැන් ධර්මය අහන කෙනා දැන් භාග්‍යතුන් වහන්සේ හමුවේ හෝ ශ්‍රාවකයන් වහන්සේ නමේ හමුවේක හෝ ධර්මය අහන කෙනා ඒ ධර්මයේ අන්න අරුත මැනවින් දන්නේ වෙයි. ධර්මයේ මැනවින් දන්නේ වෙයි. ධර්මයේ අරුත් නෝනින් දැනගන්න දැන් මේ කියන්නේ නෝනින් ඉමසනවා කියන එක. දැන් අපි ධර්මය අහන්න ඕන කරන්නේ කොහොමද කියන එක ධර්මය දැන් මේ වැඩසටහන වලින්ම කලින්ම සාකච්ඡා කරන්නේ කන් යොමාගෙන සෝතං ඕදහති අත්තං ගන්නහත ඔය විදිහට අන්න විස්තර කරන්නේ මතක ඇති මේ පින්වතුන්ට. එතකොට අන්නේ ඒ විදිහට දැන් භාගතුන් වහන්සේගෙන් හෝ ශ්‍රාවකින් වහන්සේ නමගෙන් අන්නේ මූලිකව ඒ උතුමන් වහන්සේ ඒ ධර්මය අහන කෙනා අන්න කන් යොමාගෙන ඒ ධර්මය අවබෝධ කරනවා කියන අදහසින් මගේ ජීවිතේ ගලප ගන්නවා කියන අදහසින් ඒ ධර්මය ගන්නවා කියන. අන්න ඒ ධර්මයේ නූණින් ඉමසනවා කියනවා. දැන් අහන ගම. මෙනිමින් ධර්මයේ නූණින් දැනගන්නා වේ. ධර්මයේ නූණින් දැනගන්නා ඒ භික්ෂුවට දැන් ඔන්න ධර්මය අහනකොට මොකද වෙන්නේ? ඒ භික්ෂුවට ප්‍රමුදිත බව ඇති වෙයි. එතකොට එහෙනම් යම් ධර්ම ශ්‍රවණයක ඒ ධර්ම ශ්‍රවණය හරියට සිදු වෙලා කියලා එතකොට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඇති වෙන්නේ කොහොමද? ප්‍රමුදිත බවක් ඇති වෙනවා. ඒ කියන්නේ ප්‍රමුදිත බව ඇති වෙන නම් ඒ ධර්මයේ කන් යොමාගෙන මනාකොට අවධානයෙන් යුක්තව අහන්න ඕනේ.
ඒතර ප්‍රමුදිත බවක් ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ ආයේ මනාකොට ඒ ධර්මයේ ශ්‍රවණය කරලා මේ අඩු බවක් දොස් බවක් තිබිලා තියෙනවා. ඒක යම් පසුබෑමක්. ඒ කියන්නේ පසුබෑම මොකක්ද? එක්ක කන් යොමාගෙන අහලා නැහැ. එහෙම නැත්තම් හිත බාහිරට විසිරිලා. එහෙම නැත්තම් නිදිමතින්. එහෙම නැත්තම් අලසකමින්. එහෙම නැත්තම් කාමයෙන්. ඔය කරුණ වලට හිත ගියාට පස්සේ මෙන්න මේ කාරණාවන් ඒ භික්ෂුව ඒ කෙනාගේ ජීවිතේට ලැබෙන්නේ නැහැ. ප්‍රමුදිත බවක් ඇති වේ. ඊට පස්සේ ප්‍රමුදිත බව ඇති වුට ප්‍රීතිය ඇති වේ. දැන් මේ කියන්නේ මේ කාරණා කියන යනකොට පින්වත්නි ඔබට තේරෙයි ඒ කියන්නේ හිතේ ධර්ම ශ්‍රවණය කියන දේ තුලින් හිතේ යාගේ සමාධිය වැඩින මේ ධර්මය අහන වෙලාවේ. ඒ දැන් ඒ අහනකොට ධර්මයේ නෝනින් ඉවසන්නේ. දැන් අපි ඒකට ලස්සන උදාහරණ තියෙනවා ඉදිරියට කතා කරමු. ප්‍රමුදිත භාවය ඇති වෙයි. ප්‍රමුදිත භාවය ඇති හොට ප්‍රීතිය ඇති වෙයි. ප්‍රීතිය ඇති ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳේ. ඒ කියන්නේ කය සංසිඳිනවන්නේ. කය සැහැල්ලු වෙනවා. දැන් මේ කියන්නේ සමාධියංග ගැන. කය සැහැල්ලු වෙයි. සංසිඳුන කය ඇති කෙනා සැපයක් විඳී. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වේ. අන්න සිතේ සමාධියක් ඇති වෙනවා. මහණෙනි යම් තැනක කෙලෙස් තවන වීරිය ඇති දහමට දීපුදා ධර්මයේ හැසිරෙන අප්‍රමාදී භික්ෂුවගේ නිදහස් නොවූ සිත නිදහස් වෙයිද? දැන් සමාධිමත් වෙලානේ හිත. මේ ධර්මය අහනකොට නිදහස් වේද ශ්‍රේණු ආශ්‍රව ශ්‍රේ වේද නොපෙමිනි අනුත්තර යෝගඥ අරහත් පිරිවෙනද එසේ දුක් නිදහස් වීමට ඇති පළවෙනි විමුක්ත ආයතනෙ මෙයයි. ඔන්න. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේගෙන් හෝ ඒ ශ්‍රාවකින් වහන්සේ නමක්ගෙන් හරි ධර්මය අහනකොට දැන් අපිට මතක ඇති පින්වත්නි පළවෙනිම අපේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මොකක්ද? සූත්‍රය මොකක්ද? ඒ තමයි ධම්සක් පැවතුම් සූත්‍රය. මූලිකම දැන් ගොඩාක් සූත්‍ර තියෙන මේ විමුක්ත ආයතනය ගැන කතා කළොත් බුදුරජාණන් වහන්සේම මේ හැම සූත්‍රයක්ම දේශනා කරේ. ඒතර මේ ගොඩාක් සූත්‍ර දේශනා කළ බුදුරජාණන් වහන්සේම. ඒතර බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න කලින් කෙනෙක්ගේ ස්වභාවය පිරික්සා බලනවා. ඒක සඳහා පාවිච්චි කරන බුදුරජාණන් ඥාන දෙකක්. ඒ ඥාන දෙකට තනි නමක් කියනවා බුදු ඇස කියලා. ඒ තමයි පුද්ගලයෙක්ගේ බලනවා භාග්‍යවත් බුදුරජාණන්සේ ඉන්ද්‍රිය පරව පරිහත්ත ඥානයෙන් බලන ඒ කෙනාගේ මේ ඥාන දෙක තියෙන්නේ බුදුරජාණන්සේට පමණයි. බුදු ඇස තියෙන වෙන කිසිම කෙනෙකුට නැහැ. ඒ බුදු ඇසෙන් බලන ඉන්ද්‍රිය පරව පරිහත්ත ඥාන එක ඥාන. ඵල එකක්. බුදු ඇසට අයිති. ඒ තමයි ඉන්ද්‍රිය පරව පරිහත්ත ඥානය කියලා කියන්නේ. දැන් අපි කලින් කතා කරේ ඉන්ද්‍රිය ධර්ම සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඒ පුද්ගලයන්ගේ විවිධ මට්ටම් තියෙන සමහර කෙනෙක් වීරිය තියෙන නමුත් ශ්‍රද්ධාව අඩුයි. ඊට පස්සේ සමහර කෙනෙක්ගේ සිහිය නැහැ නමුත් ශ්‍රද්ධාව තියෙනවා සිහියක් නැහැ. ඒකේ අඩු බවක් තියෙනවා. එතකොට බුදුරජාණන්සේ බලනවා ඒ කෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය ගැන ඉන්ද්‍රිය පරිපරිහත් ඥානයි. ඒතකොට ඒ අනුව තමයි තථාගතයන් වහන්සේ ඒ පුද්ගලයාට ධර්මයේ දේශනා කරන්නේ. ඊළඟට තමයි ඉන්ද්‍රිය පරිපරිහත් ඥානයත් ආසයානුසේ ඥානය. ඔන්න බුදු ඇස කියන ඥාන දෙක. ආසයානුසේ ඥානයෙන් බලන ඒ පුද්ගලයන්ගේ කෙලෙස් වල ස්වභාවය. ආසය අනුසයන් ආශ්‍රවයන් දිහා බලනවා. දැන් සමහර චරිත ඉන්නවා අපි අහලා තියෙනවා රාගය බහුලයි. අනේ යාට එච්චර ද්වේෂය එච්චර බහුල බවක් නැද්ද? ද්වේෂය නැහැ නෙමෙයි. ඒක බහුල නැහැ. නමුත් රාගය යාගේ වැඩි. එක්ක නැත්තම් රාගය බහුල නැහැ සමහරවල් රාගේ ප්‍රහාණයි නෙමෙයි තියෙනවා. නමුත් කෙනාට ඒ කෙනාට වාසණයෙන් ද්වේෂය. ඒ කියන්නේ සාමාන්‍ය අපි විවාහරයේ ගත්ත සාමාන්‍ය මිනිස්සු අපි කතා කරන්නේ ඒ මිනිස්සයාට හොස්ස ළඟින් මැස්ස යන්නත් බෑ තරහ යනවා කියලා කියන්නේ. ඒක ද්වේෂී බහුල චරිතයක්. ඒතර දේශේ බහුලයි. සමහර අය රාගයේ බහුලත් නෑ, දේශේ බහුලත් නෑ. කළොත් කරන්නේම මැටිකම්. ඒකේ මෝඩකම බහුලයි, මෝහය බහුලයි යාගේ. එතකොට මෝහයෙන් යුක්තව තමයි හැම වෙලේම දේවාල පස්සේ යනවා, මිත්‍යා දෘෂ්ටි පස්සේ යනවා, දෘෂ්ටි හැම එකම ගිලිනවා. ඒ කියන්නේ එහෙයි කියලා හැම ඒ කියන්නේ පිළිගන්නේ තේරුමක් නෑ යාට. ධර්මයේ අධර්මයේ කුසලයේ අකුසලයේ යහපත අයහපත තේරුම් ගන්නේ ඔක්කොම එහෙයි. ඔක්කොම සාදු සාදු තාත් තමයි යාට. ඒක මෝහය බහුලයි යාට. ඊට පස්සේ අන්නේ දැන් බුදුරජාණන් වහන්සේ මොකද කියන්නේ? ඒ චරිත ස්වභාවය දිහා බලනවා. ඒ චරිත ස්වභාවය දිහා බලලා ඊට අනුරූප බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ බුදුරජාණන්සේගේ ධර්ම ඒකයි මේ භාග්‍යතුන් වහන්සේ දුර ඉඳන් උනත් දැන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනනේ බුදුරජාණන්සේ ප්‍රඥාවන්තය දකිනවා නම් ඒ වඩිනවා කියනවනේ ඒ තැනට බොහෝ කොච්චර දුර තියෙන දූරෝ සන්තෝ පකාසෙන්ති හිමවන්තෝව පබ්බතු දුර තියෙන හිමාල පර්වතයේ ඈතට පේනවා. ඒ කන්ද උසට ලස්සනට සුදුවට මුඩ හිම මිදිල ලස්සනට පේනවා. ඒක දූරෝ සන්තෝ පකාසෙන්ති හිමවන්තෝව පබ්බතු. මේ ප්‍රඥාවන්තය ආන්නේ හිමාල පර්වතයේ ඈතට පේනවා වගේ භාග්‍යතුන් වහන්සේ දකින්නවා කියන්නේ. අසන්තෙත්ත නදීසන්ති ප්‍රඥාවන්ත නැති කෙනා දකින්නේ නැහැ කියන රත්ත්‍ින් කිත්ති යථාසර. මේ අඳුරේ ළඟට වැටිච්ච
මේ ඊතලයේ වගේ කියනවා. එයා මෝඩ කෙනා මේ මෝඩ පහේ කෙනා නුවණ නැති කෙනා කොච්චර පේන්නේ නැහැ කියනවා. ඇයි කොහොමද? අඳුරේ ඊතලයක් ළඟට වැටලා තියෙනවා. කට්ට අඳුරේ. ඒ අඳුරේ පේන කෙනාට මොකද අඳුරේ ඊතලේ ළඟට වැටෙන්න පස්සේ මේ ඊතලයක් හත්පේ ළඟට වැටලා තියෙන කියලා පේන්නේ නැහැ නේ. අඳුරයිනේ. අන්න ඒ වගේ කියනවා මේ අඥාන කෙනා. එතකොට ප්‍රඥාවන්ත කෙනා දුරට භාග්‍යතුන් වහන්සේ දුර සිටම දකින්නවා කියන. දැන් ඒ කියන්නේ බුදුරජාණන්සේ වැඩම කරන්නේ දැන් සුනීත සෝපාකයන් වහන්සේ ඒක ළඟට වඩිනවනේ. එතකොට දැන් ඒ දැන් බුදුරජාණන් වහන්සේ බලන්න මහා දැන් භාග්‍යතුන් වහන්සේ අවදි ඒ කියන්නේ පෑ දෙකක් සැතපීලා ඉවර වෙලා මුලින්ම අවදි වෙලා ලෝකයේ දේශ බලනවනේ. අද මම පළවෙනිම බලන්න භාග්‍යතුන් වහන්සේ අන්න ඒකයි. මේ අද මම කාටද මේ ධර්මයේ දේශනා කරන්නේ මේ ධර්මයේ පිහිට පෙළසෙන්න ගන්න එක. ඒ යම් දුර කෙනෙක් දැක්කද ආන් ඒත් වඩිනවා බුදුරජාණන් වහන්සේ. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ ළඟට භාග්‍යතුන් වහන්සේ මුලින්ම ධර්මයේ දේශනා කර ඉන්නවා. නමුත් අද අවබෝධ කරගෙන පැමිණිලා නැහැ. තාම මේ වෙනකන්. දැන් බලන්න අපි ගත්තොත් එහෙම අර කුෂ්ඨ රෝගියෙක්ගේ කතාව. එතකොට කුෂ්ඨ රෝගියා බුදුරජාණන් ඉස්සෙල්ලාම ධර්මයේ දේශනා කරගෙන තාම කුෂ්ඨ රෝගියා අහන්න ඇවිල්ලා නැහැනේ ධර්මයේ. ඒ එනකන් ඉන්න ඒ අනුරූපව එයාට කරපෙන අයරින් අන්න දේශනා කරනවා. ඒ කියන්නේ බුදුරජාණන්සේ දකිනවා ඉන්ද්‍රිය ධර්ම දිහා. එතකොට අන්න ශ්‍රාවකයන් වහන්සේ නම් ඒකට පින්නත් නේ බුදුරජාණන් වහන්සේ නමක් හමුවේ ධර්මය අහනවා කියන එකට මහා පිනක් තියෙන්න ඕන. දැන් මේ හැම කාරණාවකටම පින්බලය කියන්නේ කොහොනේ? දැන් අපි කලින් වැඩසටහන කතා කරේ මංගල සූත්‍රය. දැන් මේ හැම එකකටම අපේ සාරිපුත්ත මහරහතන් දේශනා කළේ පෙරකල පින් තිබීම කියන වචනේ. යාන්ගේ පෙරකල පින් තිබිච්ච ඇත්තෝ ඒ ධර්මය අහන්නේ ඉන්නේ බුදු සාස්තුන් වහන්සේ නමගේ. දැන් සාස්තුන් වහන්සේගේ නමක්ගෙන් ධර්මය අහලා දැන් ඊළඟ කාරණාව තමයි ඒ උතුමන් වහන්සේලා ධර්මයට පැහැදිලා ඊට පස්සේ වෙන්නේ පැවිදි වෙනවා. ඒ පැවිදි වෙන්නේ අපි වගේ ගිහිල්ලා අවුරුද්දක් ඉඳලා අපි වැඳගෙන ඉඳලා ආත්පිලිවෙත් කරලා එහෙම එකක් නෙමෙයි. ඒ පින් පෙර තිබිච්ච අය ඒ උතුමන් වහන්සේලා. ඒ කොහොමද ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වෙන්නේ? පින්වත් භික්ෂුව මෙහි එන්න කියලා බුදුරජාණන් වහන්සේ මෙහෙම අත දී කරලා පින්වත් භික්ෂුව මෙහි එන්න කියනවා. එනකොට මේ ගිහි වස්තු තියෙන කෙනාගේ ඒක 이르දියක් ඇත්තටම. ඒ ස්වභාවයෙන් මොකද වෙන්නේ? කෙස් රැවුල් බෑවිලා ඊට පස්සේ මේ සිවුරු පිරිකර සහිත භික්ෂුවක් පහළ වෙනවා. ඒ අර පුද්ගලයා ඒ විදිහට වෙනවා. ඒ මහා පිනක් ඒක. ඒ භික්ෂු භාවයේ ලබා ගන්න කියන දැන් ගොඩක් අය සමහරලාට අටපිරිකර පූජා කර කර එහෙම අටපිරිකරවල් පූජා කරලා එහෙම ඒ විභාග ලැබෙනවා නම් ඒ කියන්නේ මේ මහා පින් බලයක් තියෙන්න ඕනේ. අටපිරිකර පූජා කරන්න එපා කියන එක නෙමෙයි. ඒකට ගරහනව නෙමෙයි. නැත්තම් ඒකට බයිනවනේ ඊට පස්සේ. මේ මොකද ගැරහෙව්වා කියලා. එහෙම එහි භික්ෂු භාවයේ මේ අටපිරිකරක් එකක් මේ පූජා කළා කියලා එහෙම වෙනවා නම් ඒ අපි පූජා කරපු හැටියට මේ ජීවිතේ ඉන්නකොටම දැන් එහෙනම් ලැබිලා තියෙන්න ඕනේ එහි භික්ෂු භාවය. එතකොට ඒ වගේ සමහරට අපි පිනත් අන්න ඒක අපිට තේරෙන්නේ නැහැ. දැන් ඒක තමයි සමහර මෝහ ස්වභාවයෙන් යුතුව පින කරනවා කියලා කියන්නේ. දැන් රහතන් වහන්සේ නමක්ගේ ආපදාන පාළියේ තියෙන ඉදිකට්ට පූජා කරලා මම රහත් වුණා කියලා. එතකොට අපිත් ඉදිකටම පූජා කරලා රහත් වෙන්නේ ඉදිකට්ටම නෙමෙයි පූජා කරන්න ඕනේ. ඒක දැන් අද මිනිස්සු ඕක දැන් පටලව ගන්නේ. වදමල පූජා කරත් ඒක යානිසංස හොයනවා. පිච්චමල පූජා කරත් ඒක දැන් දෙයිහාඳුරනේ අපි කොහොමද දන්නේ වදමල යානිසංස මේකයි ඉදිකට්ට යානිසංස මේකයි පිච්චමල යානිසංස මේකයි නිලුම්මලේ මෙහෙමයි කීක විස්තර කරන්නේ. එතකොට අන්නේ මෝහ ස්වභාවය. ඒකේ මෝහයේ මිශ්‍රව පිනක් එයා කරලා තියෙනවා. පින කරලා බුදුරජාණන්සේ දේශනා කරන්නේ කොහොමද? ඒ පින කරන්න කියලා කියන්නේ භාගතුන් වහන්සේ මොකක් පිණිසද? චිත්ත අලංකාරය පිණිස. සිත අලංකාරයෙන් පිණිසයි පිනින් එයා බලාපොරොත්තු වෙන්නේ. සිත අලංකාර වෙනවා කියලා කියන්නේ රාග දේශ මොහ දුරු වීම පිණිසයි එයා පින කරන්නේ. ඒතකොට දැන් දේශනාව තුළ අපි වැටකොළු මල අරන් ගිහිල්ලා පූජා කරන්නේ. සමහර එතනදී බැරි වෙන්නේ. එතකොට මේ අර වැසියක් කියලා මැරෙනවනේ. එතකොට ඒ ආච්චියම එහෙනම් මේ මලේ ස්වභාවය ගැන හිතී තානේ ලස්සනට බුදුගුණ හිත ගියානේ. එතකොට මේ විදිහට ධර්මය දැන් අපි ආයේ මේ කාරණාවට එමු. ඒ තමයි මොකද දැන් විමුක්තයතන බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. එහෙම නැත්නම් ශ්‍රාවකීන් වහන්සේ නමක් හරි ධර්මයේ දේශනා කරනවා. දැන් ශ්‍රාවකීන් වහන්සේ නමක් හරි ධර්මයේ දේශනා කරනවා කියමු. අපි බලමු අපි ඊයතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේම දැන් උපතිස්ස කෝලෙද තරුණ වයසේදී කාගෙන්ද ඉස්සල්ලාම බණපදේ අහන්නේ? ඒ තමයි අපේ අස්සජී මහරහතන් වහන්සේ. කොණ්ඩඤ්ඤ, වප්ප, වද්දිය, මහානාම අස්සජී පස්වග ස්වාමීන් වහන්සේලා අතරින් හිටපු. ඒ අස්සජී ස්වාමීන් වහන්සේගෙන් යහන්නේ. "යේ ධම්මා හේතු පබව තේසං හේතු තථාගතෝ ආහ. තේසංසයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ." එතකොට ওই ගාථා පදේ තමයි දේශනා කරේ. "යේ ධම්මා හේතු පබව තේසං හේතු තථාගතෝ" බුදුරජාන්සේ යමක් හේතුන්ගෙන් හටගත්තද හේතු නැතිවීමෙන් නැති වී යනවා කියලා දේශනා කළා කියලා කියනකොටම අන්න සෝවාන් වුණ උපතිස්සයන් වහන්සේ. උපදේශ මානවකයා උපදේශ තරුණයා. එතකොට ඒකයි මෙතන දේශනා කරන්නේ ධර්මයේ මනින් අලුත් දන්නේ වෙයි.
එතකොට මේ ප්‍රීතිය ඇති වෙලා ප්‍රමෝදය ඇති වෙලා දැන් යාළුවා හම්බෙන්න යනවා. ඊට පස්සේ සංජයට ගිහින් කියනවා මේ විදිහට යන්න ගුරුතුමනි ඔබත් වැරදි මාර්ගයේ ඉන්නේ කියලා. එයා එන්නේ නැහනේ. එතකොට ওই විදිහට අන්න මේ විමුක්ත ආයතනෙ තමයි උපකාර උනේ. ඊට පස්සේ බලන්න මේ විමුක්ත ආයතනෙ උපකාර වුණා කියලා කියන්නේ අපේ ඒ සාරිපුත්ත දැන් ස්වාමීන් වහන්සේ. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අරහත්ත්වයටපත් වෙන්නේ දීඝනක තවුසාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ. බුදුරජාණන්සේ දීඝනක තවුසාට වේදනාව ගැන දේශනා කරන්නේ විඳීම් ගැන. වේදනා සංයුත්තේ තියෙනවා දීඝනක තවුසාට ඒ වෙලාවේ බුදුරජාණන් දේශනා කරපු ධර්මයේ. ඒ දීඝනක සූත්‍රය. ඒ වෙලාවේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන්සේට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ බුදුරජාණන්සේට පවන් සලනවා. ඒතර පවන් සලසල ඉන්න ගමන් තම අවධානය යුක්ත වේ වේදනාව ගැන දේශනා කරන ධර්මයට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අවධානය යොමු කරන්නේ. එතකොට අන්න ධර්ම දේශන ධර්ම ශ්‍රවණේ විමුක්ත ආයතනයක් වුණා. ධර්ම ශ්‍රවණය කරමින් ඉන්න කෙනා තුළ තියෙන්න ඕන යෝනිසෝ මනසිකාරය. එහෙමයි ස්වාමීන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ වෙලාවේ ශ්‍රවණය කරන්නේ බුදුරජාණන් වහන්සේ යම් තණ්හා ප්‍රහාණය කළෙත් ඒ ගැන මනාව දේශනා කරනසේක කියලා හිතබාගෙන එතකොට අරහත්ත්වයටපත් වෙනවා. එහෙමයි ස්වාමීන්. දීඝනක සෝතාපන්න වෙනවා. දීඝනක අවසානයේ සූත්‍රයේ තියෙන දීඝනක තව සෝතාපන්න වෙනවා. ඒ වේදනාව ගැන හසල සාරිපුත්ත මහරහතන් විදීම් ගැන ආසමෙන් විදර්ශනා කරමින් තණ්හා ප්‍රහාණය කරලා අරහත්ත්වයටපත් වුණා. එතකොට මේ ධර්මයේ දේශනා කළේ කවුද? අපේ බුදුරජාණන් වහන්සේ. එතකොට ඒක විමුක්ත ආයතනයක් කියලා භාග්‍යතුන් වහන්සේ ඒක කියන්නේ හරියට බණ ඇහුවොත් මේකේ තේරෙන්නේ මොකද්ද? නිකලෙස් වෙන්න පුළුවන් කියන එකනේ. එතකොට හරියට බණ ඇහුවොත් ඒ කියන්නේ අවම වශයෙන් සමාධියක් හරිය ඇති වෙනවා මේ ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණය තුලින්. ඉතින් ඒ නිසා පින්වත්නි මේ විමුක්ත ආයතනය කියලා කියන්නේ මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණය කියන එක එන්න ওই විදිහට අපිට විමුක්ත ආයතනයක් වෙන බව ධර්මයේ තුලින් අපිට බොහෝ ලෙස ගන්න පුළුවන්. අපේ පස්වග ස්වාමීන් වහන්සේලා ඔන්න සෝවාන් වෙනවා. මේ කොණ්ඩඤ්ඤන් වහන්සේ මුලින්ම ඊට පස්සේ අනාත්ම ලක්ෂණ සූත්‍රය හලා අවසානයේ යන අරහත්ත්වයටපත් වෙන. මේ ඔක්කොම මෙන්න මේ විමුක්ත ආයතනයට තමයි අයිති වෙන්නේ. ඒතකොට ඒ නිසා පින්වත්නි ඉතින් අපටත් හොඳට ධර්ම ශ්‍රවණය කරලා මේ ගෞතම බුදු සසුනේ පිහිට පිළිසන ලබා ගන්න ඔබ අප හැම දිනාටද වාසනාව සැලසේවා. අද දවසේ අපි දහම් සාකච්ඡාව තුළින් සාකච්ඡා කරන්නට යෙදුනේ පංචාංගික සම්මා සමාධිය. ආර්ය ශ්‍රාවකේ ප්‍රගුණ කරන සමාධියේ සම්මා සමාධියේ මේ අවබෝධ ඥානින් යුතු අංග තියෙනවා කියන බුදුරජාණන් වහන්සේ වදාළ ඒ කරුණු සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කොට වදාළ දහම් කරුණු ගැන. ඊළඟට පින්නතුනි අද දවසේ අපි තවත් සාකච්ඡා කළා විමුක්ත ආයතන. විමුක්ත ආයතනයන් යටතේ ධර්ම ශ්‍රවණය නම් වූ විමුක්ත ආයතනය තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමකගේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම කෙනෙක්ගේ ජීවිතය විමුක්තියට පත් කරන දෙයක්. නිවන පිණිස පමුණුවන දෙයක්. ඉතින් එහෙම විමුක්තිය පිණිස පමුණුවන විමුක්ත ආයතනයක් වන ධර්ම ශ්‍රවණය නම් වූ විමුක්ත ආයතනය ගැන අපි අද දවසේ සාකච්ඡා කළේ. ඉතින් අද දවසේ ධර්ම දානයේ දායකත්වයේ දරන්නේ පින්වත් ශ්‍රාවිකා දියණියක් විසින් නම් වශයෙන් සඳහන් කරලා නැහැ. ඉතින් එතුමිය බලාපොරොත්තු වෙනවා අසනීප තත්ත්වයෙන් පසුවන මෑණියන්ට සහ පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න. ඉතින් අද දවසේ අපි ධර්ම සාකච්ඡාමය වශයෙන් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පින් අනුමෝදන් කැමති සියලු දෙවියෝ මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියෝ දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී සීක බල ධර්මයන්ගින් වැඩිත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවියෝ තුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අපට උතුම් සද්ධර්මයේ මතකොට දීලා දහම්මග පෙන්වලා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චිරජීවනයේ ලබත්වා. ගෞතම බුදු සසුනේ පරිපූර්ණ ලෙසින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්න සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ධර්ම දානයේ දායකත්වයේ දරන ඒ පින්වත් මහත්මිය ඇතුළු හැම දෙනාම නමින් අප හැම දෙනා නමින් අනන්ත සසර පුරා මිය පරලෝකීය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්න. ඒ සියලු ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේ මේ අද දවසේ
ධර්ම සාකච්ඡාවේ දායකත්වයේ දරන ඒ ශ්‍රාවක දියණියගේ දෙමාපියන් අසනීප තත්ත්වයෙන් සිටිනවා කියලා පුණ්‍යානුමෝදනා කරන බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මෑණියන් සහ පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ධර්ම ශ්‍රවණය කළා වූ ඔබ හැම දිනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා. සියලු ධාර්මික බලාපොරොත්තු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.